සියලු දෙනාටම වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා. නැවතත් ඔබ හා සමග අප ඒකාත්මික වෙනවා. ජීවිතය අර්ථවත් කරන, ජීවිතයේ බලගන්වන, ජීවිතයට යම් ධනාත්මක පෙළඹුමක්, එළඹුමක්, මෙහෙයුමක් ලබා දෙන මනෝවිද්‍යාත්මක පැතිකඩක් සමගින් ඔබගේ ජීවිතයේ හා යම් ආකාරයක මනෝවිද්‍යාත්මක කතිකාවතක යෙදෙන්නට. ජීවිතයේ දකින සමහර අය අහලා ඇති මානුෂවාදී ප්‍රතිකාරය කියන වචනය. අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා humanistic psychology නැත්නම් මානුෂවාදී මනෝවිද්‍යාවේ එන මානුෂවාදී ප්‍රතිකාරය. මනුෂ්‍ය ජීවිතයේ තිබෙනා වූ විසඳුමක් නැති ප්‍රශ්නවලට බේත් ගත්තත් සුව වෙන්නේ නැති රෝගී තත්වයන්ට බරපතල රෝගාබාධ වලින් ජීවිතේ කාලාන්තරයක් තිස්සේ දුක් විඳලා කඩාකප්පල් වෙච්ච ශාරීරික මානසික ස්වභාවයට ශක්තියක් වෙන එහෙමත් නැත්නම් ව්‍යසනකාරී පෞල් ජීවිත අත්දැකීම් වලට යම් ආකාරයක ආත්මිකව උදව්වක් වෙන බලාපොරොත්තු නොවිරු ප්‍රශ්නවලට යම් විසඳුමකට එළඹෙන්නට හැකි විවිධ අබ්බැහිකම් තුල ජීවත් වෙන ජීවිතයකට බලාපොරොත්තුවක් ඇති කරන එහෙමත් නැත්නම් අපරාධකාරී ජීවිතයකට පවා සාපරාධී බවෙන් මිදුණු බලාපොරොත්තුවේ ජීවිතයකට මායිම් කියා දෙන එහෙමත් නැත්නම් ස්වාභාවික ඛේදවාචකයන් තුල අකර්මණ්‍ය වෙච්ච අඩාල වෙච්ච අපේ ජීවිතයට යම් පිළිතුරක් හොයා දෙන ක්‍රමවේදයක් ප්‍රතිකාරක ඖෂධ නොවන ප්‍රතිකර්මයක් පිළිබඳවයි අප අද කතා කරන්නේ. මම හිතනවා කොරෝනා වෛරසය පිළිබඳව අපි කායිකව මානසිකව ආත්මිකව දෙහෙට්ටු වෙලා ඉන්න මෙවැනි කාලවකවානුවක අපට ඊටාත්ම යෝග්‍යයි මේ ප්‍රතිකර්ම ක්‍රමවේදයේ පිළිබඳව යම් ආකාරයක දල වශයෙන් හෝ අවබෝධයක් ජීවිතයට ලබා ගැනීම. අපි මෙහෙම කතා කරමු ජීවිතයේ මූලිකම අරමුණ වෙන්නේ ජීවිතයේ තිබෙනා වූ අස්ථාවර භාවය. අපි මෙහෙම කිව්වොතින් primary task or the problem of our life is the uncertainty of life, the unconcreteness of life. නිශ්චිත නැති ජීවිතය, අවිනිශ්චිත ජීවිතය, අස්ථාවර ජීවිතය, තනිකමෙන් හුදකලාවෙන් වියෝවෙන් තලන පෙරන අපේ ජීවිතය අපි කියනවා loneliness, isolation, detachment. අපේ ජීවිතය වෙහෙසකර භාවයට තෙහෙට්ටුවට පත් කරන අත්දැකීම් තුළ දයාබර සොයුරිනි අපි අනිවාර්යෙන්ම කාන්සා සහගත භාවයකට ජීවිතයේ තෙහෙට්ටු භාවයකට වෙහෙසකර භාවයකට අපහැදිලි භාවයකට පත් වෙනවා. තාක්ෂණිකම වශයෙන් මනෝවිද්‍යාවේ කියනවා අපි ඒකට humanistic anxiety එකක්. සාන්දෘෂ්ටිකවාදී කාන්සාවක මානුෂවාදී කාන්සාවකට මනුෂ්‍ය ජීවිතය අපිපත් වෙනවා. අපේ දෙමාපියන්ගේ නැතිවීම, අපේ ආදරය කරපු දරුවෙක්ගේ නැතිවීම, එහෙම නැත්නම් කොරෝනා වෛරසය තුළ අපේ රැකියාව, අපේ බලාපොරොත්තු, අපේ අනාගතය, අපේ ආදායම් මාර්ග අවහිර වීම, එහෙම නැත්නම් විවාහ ජීවිතයේ යම් ආකාරයක දෙකඩ වීමක්, ජීවිතේ බලාපොරොත්තු නොවන විවිධාකාර ප්‍රශ්න හැලහැප්පීම් තුළ අපේ ජීවිතේ වුණු අසරණ වීම අපිව ඇද බැඳ තබද්දී කඩා බිඳ දමද්දී අපේ ජීවිතය පුපුරවා හරි දෙදරවා හරිද්දී අපිට යම් ප්‍රතිකර්මයක් ජීවිතයේ තිබෙනවා නම් නැත්නම් මේවැනි මේසා විශාල පරාසයක් තුළ මා කියූ ජීවිත අරගවලට පෙති බේත් වලින් අපිට බේතක් කරන්න බැයි නම් වෛද්‍ය ප්‍රතිකර්ම වලින් අපිට උත්තරයක් නැත්නම් ජීවිතයේ යම් අස්වැසිල්ලක් පිළිතුරක් අපිට හොයාගන්න පුළුවන් නම් අපි කොච්චර සැනසිලිදායක ජීවිත අත්දැකීමක් වෙත අපි යොමු වේවිද. ඒ සඳහා තමයි මානුෂවාදී මනෝවිද්‍යාඥයින්
මානුෂ්‍යවාදී න්‍යාය තුල මානුෂ්‍යවාදී ප්‍රතිකාරය අපිට ඉදිරිපත් කරලා තියෙනවා. වික්ටර් ෆ්‍රැන්කල් ඉදිරිපත් කරපු මේ න්‍යාය මම ඔබට මෙන්න මේ විදිහට විස්තර කරන්නම්. ඔවුන් කියනවා මනුෂ්‍යයා තුල තිබෙන්නේ ජීවිතේ ත්‍රිකෝණාකාර සංග්‍රෝහිත සම්බැදියාව. අපි ත්‍රිකෝණයේ මුළු තුනයිනේ කෝණ තුනයිනේ. ඒතර මුළු තුනක් බඳු ත්‍රිකෝණයේ තිබෙනා වූ ප්‍රධාන සම්බැදියාවන් තුන හා සමානව මනුෂ්‍ය ජීවිතයේ තිබෙනා වූ ප්‍රධාන බැඳීම් සම්බැදියාවන් තුනක් පිළිබඳව මානුෂ්‍යවාදී ප්‍රතිකාරයේදී පැහැදිලි කරනවා. පළමුව මනුෂ්‍යයාට ආධ්‍යාත්මික ලෝකයක් තිබෙනවා. අපි කියනවා spiritual world. දෙවනුව මනුෂ්‍යයාට ජීව විද්‍යාත්මක ලෝකයක් තියෙනවා. අපි කියනවා biological world කියලා ඒ ලෝකෙට. එහෙමත් නැත්නම් මනුෂ්‍යයාට මනෝ විද්‍යාත්මක ලෝකයක් තියෙනවා. සම්බන්ධයාවන් වලින් පූර්ණත්වයට පත්වෙච්ච ලෝකයක් තියෙනවා. අපි කියනවා psychological world. එහෙම නැත්නම් world of relationships කියලා කියනවා. ඒතර මනුෂ්‍ය ජීවිතයේ ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවා කියලා කියන්නේ ගැටලුවකට මුහුණ දෙනවා කියලා කියන්නේ ජීවිතේ යම් කඩාවැටීමක් බිඳවැටීමක් වෙනවා කියලා කියන්නේ මගේ දයාපර මාපිරින ආදර දරුවෙනි විශේෂයෙන් තරුණ දරුවෙනි මේ ජීවිතේ එකක් හෝ පැති කීපයක බිඳවැටීමක් හිතන්න මෙහෙම මං දහමෙන් ඈත් වුණා මම දැන් පන්සල් යන්නේ නැහැ පල්ලි යන්නේ නැහැ මගේ ජීවිතේට ආත්මික පසුබිමක් නැහැ මගේ ජීවිතේ ධර්මානුකූල පදනමක් තිබුණා ඒ සැබෑදියාවෙන්ගෙන් මං ඈත් වෙලා මගේ වෙහෙසකර ජීවිතයට නැත්තම් මගේ අතිවේගී ජීවිතයට මම ඇතුල් වෙලා මගේ ජීවිතයට තේරුයි කොහෙද බිඳුනේ මගේ ජීවිතේ ආධ්‍යාත්මික ලෝකේ කඩාකප්පල් වෙනවා හිතන්න මෙහෙම වැඩට ගිය මම ලස්සන කායික මානසික ආධ්‍යාත්මික ස්ථාවරත්වයක් තුල මගේ ජීවිතයේ මෙහෙවපු මම රෝගී භාවයටපත් වුණා මට හදිසිය සුව නොවන රෝගී තත්වයක අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙලා බේත් ගත්තට මගේ ජීවිතේ රෝගී තත්වයෙන් එන්නම් උත්සන්න වෙනවා කොහෙද මගේ බෙදින්නේ මගේ ජීවිතේ ජීව විද්‍යාත්මක ලෝකයේ බිඳ වැටෙනවා එහෙමත් නැත්නම් හිතන්න මගේ ජීව විද්‍යාත්මක ලෝකයේ හොඳයි මගේ ආධ්‍යාත්මික ලෝකයේ හොඳයි මගේ රැකියාවේ ප්‍රශ්නයක් එහෙම නැත්නම් මගේ විවාහ ජීවිතයේ ප්‍රශ්නයක් මගේ ජීවිතේ දරුවන්ගේ ප්‍රශ්නයක් මට වර්තමානයේ පැන නැගිලා දරුවෝ හින්දා මම දුක් විඳිනවා. එනත මගේ ස්වාමි පුරුෂයා හින්දා මගේ බිරිඳ හින්දා මම දුක් විඳිනවා. එහෙනම් මගේ ජීවිතේ කොහෙද? මනෝවිද්‍යාත්මක ලෝකේ බිඳ වැටීමක් වෙලා තියෙනවා. සම්බදතා ලෝකේ බිඳ වැටීමක් සිද්ධ වෙලා තියෙනවා. ෆ්‍රැන්කල් කියනවා මිනිස්යාගේ ජීවිතයේ තිබෙනා වූ ගැඹුරුම අත්දැකීම තමයි ඔහුගේ පැවැත්ම. ඔහු කියනවා මනුෂ්‍ය ජීවිතයේ තියෙන උරුමෙන් ඔබට කවර දෙයක්වත් ඔහුගෙන් ඇයගෙන් උදුර ගන්න පුළුවන්. හැබැයි ඔහු හෝ ඇය තමුන්ගේ ජීවිතයේ තිබෙනා වූ අර්ථය තුල ජීවත් වෙනකන් ඒ ජීවිතයට කාටවත් හානියක් කරන්න පුළුවන් කමක් නැහැ කියලා. You can take away everything the man possesses, but as long as she or he has his own meaning for his life, he or she will survive. කුමන දෙයක් උදුරගත්ත ජීවිතේ කායික පැත්ත, මානසික පැත්ත, ආධ්‍යාත්මික පැත්ත ශක්තිමත්ව පවතින්නේ තමුන්ගේ ජීවිතයේ තිබෙනා වූ අර්ථ සම්පන්න භාවය තමුන් ජීවත් කරන තරමටයි. නිසා මනුෂ්‍ය ජීවිතේ භෞතිකව තියෙන කවර දේ උදුරගත්තත් කායික පැත්තෙන් මානසික පැත්තෙන් ආධ්‍යාත්මික පැත්තෙන් මිනිස්ය ශක්තිමත් වන තුරාවට ඒ මනුෂ්‍ය ජීවිතේ කවදාවත් බිඳ වැටෙන්නේ නැහැයි කියලා ෆ්‍රැන්කල් පැහැදිලි කරනවා. අපි දන්නවා අද කායිකව වැටිච්ච මිනිස්සු ආධ්‍යාත්මිකව වැටිච්ච මිනිස්සු සම්බන්ධතාවයන් තුළ වැටිච්ච මිනිස්සු මොනවද අද කරන්නේ? අද සමහර වෙලාවට ඔවුන්ගේ සතුට කෑම බීමෙන් හොයන්න පටන් ගන්නවා. දැඩි ලෙස අත්බැහි වෙච්ච ලිංගික සම්බන්ධතාවයන් තුළ තමුන්ගේ සතුට සන්තුෂ්ටිය හොයන්න පටන් ගන්නවා. අපි කියනවා passive entertainments අර්ථයක් නැති සතුට වින්දනය තුළ තමුන්ගේ ජීවිතයේ අර්ථය සොයන්න පටන් ගන්නවා. ඒ වගේම කියනවා අපි useless activities ජීවිතයේ අර්ථයකින් තොර අපි කියනවා useless talk, empty chatter, නිස්සාර කතාබහ, නිස්සාර ජීවිතයේ අර්ථකථන
watching TV එක අපි බලනවා අසීමාන්තිකව. අපි එහෙම නැත්තම් කියනවා abusive and addicted action of social media. මාධ්‍යයට එහෙම නැත්තම් ෆෝන් එකට එහෙම නැත්තම් අන්තර්ජාලයට අසීමාන්තිකව ඇබ්බැහි වෙලා අපේ ජීවිතේ කායිකවත් අධ්‍යාත්මිකවත් මානසිකවත් වැටිච්ච ලෝකෙන් අපි ගොඩ එන්න උත්සාහ කරනවා. යථාර්ථවාදී ජීවිතයකට අපි අවදි වෙන්නේ නැහැ. සමහර අසීමාන්තිකව මුදල් වියදම් කරනවා. සමහර ලාවට අර්ථයකින් තොරව අපි බාහිර ආගමික සම්බන්ධතාවයන් තුල අපේ ජීවිතයේ සතුට හොයනවා. අපි කියනවා ritualistic rituals, religious rituals. අධ්‍යාපනයේ නිමක් නැතුව යම් කිසි කෙනෙක් නියැලෙන්නට පටන් ගන්නවා. අපි මේ හැම දෙයක් තුලම දකින්න පටන් ගන්නවා මිනිස්යා තමුන්ගේ ජීවිතයේ සැබෑ අර්ථය අවබෝධ කරගන්න තාක්කල් මනුෂ්‍ය ජීවිතේ නැවත ප්‍රශ්නත් එක්ක විදින ජීවිතයේ ප්‍රකෘතිමත් භාවයටපත් වෙන්නට පුළුවන් කමක් නැති බව තුල මිනිස්යා අසීමාන්තිකව දුක් විඳිනවා. මානුෂ්‍යවාදී ප්‍රතිකාරය යෝජනා කරනවා ඊටාම ලස්සන ආකෘතියක් මේ සඳහා. ජීවිතයේ විවිධ ප්‍රශ්න, අසනීප අමාරුකම්, සුවනවන රෝගී තත්ත්වයන්, උත්තරයක් නැති ප්‍රශ්න, කායික මානසික ඇදවැටීම්, බිඳවැටීම්, වෙහෙසකර භාවයන්, විශේෂයෙන් ස්වාභාවික ආපදාවයන්, ඒ වගේම විවිධාකාර ජීවිත ඇබ්බැහිකම් තුල කාලාන්තරයක් තිස්සේ ඔබ දුක් විඳින ඇබ්බැහි සහගත අත්දැකීම් තුලින් ඔබට ඈතර වෙන්නට ඕන නම් වෙනත් පැත්තකින් මම ඔබට කිව්වා වගේ මේ තුන්කොන් ජීවිතේ බැඳීම නිරවුල් කරගන්නට ඕන නම් ඔබේ ජීවිතයේ ආත්මික පැත්ත, ස්පිරිචුවල් වර්ල්ඩ්, මනෝවිද්‍යාත්මක ලෝකේ, සයිකොලොජිකල් වර්ල්ඩ්, ඒ වගේම ඔබේ ජීවිතයේ කායික පැත්ත, ෆිසිකල් වර්ල්ඩ්, මේ තුනේ තිබෙනා වූ සාරවන්ත භාවය ඒකාත්මික කරගෙන ජීවිතයේ ශක්තිමත්ව නැගී සිටින්නට අවශ්‍ය නම් ඕන යෝජනා තුනක් ඉදිරිපත් කරනවා. අවසාන වශයෙන් මම මේ යෝජනා තුන ඔබට පැහැදිලි කරන්නම්. පළවෙනි යෝජනාව වගකීම් වලට සවිඥානික ජීවිතයක් ගත කරන්න. වගකීම් වලට සවිඥානික ජීවිතයක්. ඔබේ විවාහයට, ඔබේ පවුලට, ඔබේ රැකියාවට, ඔබේ ජීවිතයේ තිබෙන වගකීම් වලට අවදි වෙලා ජීවත් වෙන්න. වගකීමෙන් තොරව ජීවත් වෙන හැම මොහොතක්ම අපි වෙහෙසකර භාවයට, කාංසාවට, ජීවිතයේ අර්බුද වලට ගමන් කරනවා. නිසා පළමුව ඔබේ ජීවිතයේ වගකීම් සහගත ජීවිතයකට අවදි වෙන්න. වගකීම් බාර ගන්න ජීවිතේ. බොහෝ වෙලාවට අපි හිතනවාද නූතන මනෝවිද්‍යාවේ කියන දෙයක් තමයි විශේෂයෙන් ආසියාතික රටවල් වල පිළිකාමය තත්වයන්ට ගොදුරු වන අය ඊ타මත්ම ශීඝ්‍රයෙන් ශාරීරික මානසික අධ්‍යාත්මිකව පිරීලා මරණයටපත් වෙනවා. මීට සාපේක්ෂව බටහිර රටවල් වල අය පිළිකා සහගත ජීවිතයක් එක්ක බොහෝ කල් ජීවත් වෙනවා. මේ සඳහා වුන් පරිශ්‍රණයන් කරලා තියෙනවා, සමීක්ෂණයන් කරලා තියෙනවා. ඒ මොකද පිළිකාවක් වැඩඳුණු සැනින් මම මගේ ජීවිතයේ වගකීම් වලින් කායික මානසික අධ්‍යාත්මික අවදි වීමෙන් ඈත් වෙලා මං හුදකලා වෙනවා, මං තනි වෙනවා, මං සමාජයෙන් පැනලා යනවා, මං සමාජයට වෛර කරන්න පටන් ගන්නවා, මටම වෙහෙසකර බර තෙහෙට්ටු සහගත පුද්ගලයෙක් බවට පත් වෙනවා. නිසා මම ඔබට කිව්වේ ඒකයි මානුෂ්‍යවාදී න්‍යාය කියනවා ඔබේ කායික පැත්ත ශක්තිමත් කරගන්න, මානසික පැත්ත ශක්තිමත් කරගන්න, ආධ්‍යාත්මික ලෝකේ ශක්තිමත් කරගන්න. මේ ලෝක තුල ඔබ ශක්තිමත්ව ජීවත් වෙනවා නම් ඔබේ ජීවිතයේ තිබෙනා වූ ශක්ති සම්පන්න භාවය ජවයේ වැඩි. ඒ සදා පළවෙනි යෝජනාව තමයි අපි කළේ වගකීම් වලට සවිඥානික වෙන්න. අම්මා කෙනෙක් විදිහට මගේ වගකීම, තාත්තා කෙනෙක් විදිහට වගකීම, මගේ රැකියාව, මං ගෙදර එන්නට ඕන හවස, මං රැකියාව කරන්නට ඕන, මගේ දෙමව්පියන් වෙනුවෙන් මම යමක් කරන්නට ඕන. වගකීම් වලට සවිඥානික වීම. දෙවනුව වගකීම් බාර ගන්න. හුඟක් වෙලාවට මිනිස්සු අපි හිතන දෙයක් තමයි වගකීම් වලින් පැනලා ගියාම, වගකීම් වලින් කරෑර මගහැර ගියාම අපේ ජීවිතේ පහසු පැත්තට අපි ගමන් කරනව නෑ. ඒ කෙටි කාලේ වින්දනයක් අපි ලැබුවත් වගකීම් පැහැර හරිද්දි, මග හරිද්දි, කර හරිද්දි අපි ජීවිතේ ප්‍රශ්න වලින් ප්‍රශ්නවලට, වේදනාවන්ගෙන් වේදනාවට, වෙහෙසකර භාවයට ගමන් කරනවා. එනිසා ජීවිතයේ කායික, මානසික, අධ්‍යාත්මික පැත්ත ශක්තිමත් කරගෙන ජීවිතයේ උත්තරයක් නැති ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන නම්, ශක්තිමත් වෙන්න ඕන නම් පළමුව වගකීම් වලට සවිඥානික වෙන්න. දෙක, වගකීම් ජීවිතේ බාර ගන්න, වගකීම් ක්‍රියාත්මක කරන්න. තුන්වෙනුව යහපත් මානව සම්බන්ධකම් පවත්ව ගන්න. අද හුඟක් වෙලාවට අපේ ප්‍රශ්න වලට හුඟක් හේතුව අද ලෝකයේ තිබෙනා වූ උපදේශන මනෝවිද්‍යාව හුඟක් ප්‍රශ්න වලට කේන්ද්‍රස්ථානය වෙලා තියෙන්නේ.
සම්බන්ධතාවල තිබෙනා වූ ගැටලු සාගත භාවය. ඒ නිසා ඔබට ගුණාත්මක ආත්මික ශාරීරික මානසික ගුණාත්මක නිරෝගී නිරවුල් ජීවිතයකට ඔබ මුහුණ දෙන්නට අවශ්‍ය නම් ඔබ උත්සාහවන්ත විය යුතු ප්‍රගුණ කළ යුතු තව පැත්තක් තමයි යහපත් මානව සම්බන්ධකම් පවත්වා ගැනීම. අවසාන වශයෙන් හතරවෙනි න්‍යාය තමයි ජීවිතේ හැම මොහොතක්ම අර්ථ සම්පන්නව ගත කරන්න. ඔබ නියැලෙනවා නම් කායික හෝ ආධ්‍යාත්මික හෝ මානසිකව අර්ථ ශූන්‍ය ජීවිතයක අර්ථයකින් තොර නිස්කාරණේ ගත කරන ජීවිතයක ඒ தත්ත්වය අවබෝධ කරගෙන ඒ தත්ත්වේ නිරවුල් කරගෙන ඔබ අවදි වෙන්නට අවශ්‍යයි ජීවිතේ අර්ථ සම්පන්න ජීවිතයකට. එහෙනම් මානුෂ්‍යවාදී න්‍යාය තුල අපිට යෝජනා කරනවා අර්ථයක් නැති ජීවිතයට, ඉවරයක් නැති ප්‍රශ්නත් එක්ක උද්දල් වෙච්ච ජීවිතයට, සුවනවන රෝගී තත්ත්වයන් එක්ක දුක් විඳින ජීවිතයට, ඉමක් කොනක් නිමක් ඇති ප්‍රශ්න වලට මුහුණ දෙන ඔබේ ජීවිතයට, ඇබ්බැහිකම් තුල එපා වුණු ජීවිතයක් ගත කරන ඔබේ ජීවිතයට, ස්වාභාවික ආපදාවන් තුලින් හදිසියේ කඩා වැටුණු විඳ වැටුණු මගේ ජීවිතයට, ඔබේ ජීවිතයට නැවත ඔබේ ආත්මික පැත්ත, ශාරීරික පැත්ත, මානසික පැත්ත, සබැදියාවන් පැත්ත ගොඩනගාගෙන අපත් මානව සම්බන්ධකම් පවත්වගෙන ඒ වගේම ජීවිතයේ හැම මොහොතක්ම ඵලදායීව ගත කරලා ඔබේ ජීවිතය, මගේ ජීවිතය නිදහස් කරගන්නට, සුවපත් කරගන්නට, ශක්තිමත් කරගන්නට. එනිසා ඖෂධ නැතුව, බේත් නැතුව කායිකව, මානසිකව, ආධ්‍යාත්මිකව සුව කළ හැකි, යොදාගත හැකි මානුෂවාදී ප්‍රතිකාරය ඔබේ ජීවිතයේ යම් අවබෝධයකට රැගෙන ඔබේ ජීවිතයේ ප්‍රශ්න කරදර වෙත ගලපමින්, අමුණමින්, ඒ සඳහා යොමු කරමින් ඔබේ ජීවිතය ඔබට ජයග්‍රාහී මාවතකට එළඹිය හැකි බව මා විශ්වාස කරනවා. ඔබ දෙනාට සූති සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ජීවිතයේ සොයන මිනිසුන්ගේ නවාතැන්පොළ මිස්සා TV. ජීවිතයේ සොයන මිනිසුන්ගේ නවාතැන්පොළ මිස්සා TV. Different spiritualities, spiritual discussion, psychology, science, universal knowledge, quantum physics, religious perceptions for a happy and successful life on Missa TV.